සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරේ වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්තුනි, දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබිච්ච අප සියලු දෙනාට සදාතනික රැකවරණේ තියෙන්නේ ඒ අපගේ ශාස්ත්‍රෝ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ තුල. එකල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ මිනිසුන්ට පිළිසරණ වුණෙත් මේ ධර්මයමයි. අපගේ අතීත පරම්පරාවට එකම පිළිසරණ වුණේ ඒ අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මයයි. ඒ වගේම මෙකල අපටත් එකම පිළිසරණ ඒ අපගේ බුදුරජාණන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මයයි. බුදුරජාණන් වහන්සේ සියලු ලෝකයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා මිනිස් ලෝකයේ සියලු මිනිසයන්ට සදාතනික රැකවරණයක් සලසා දුන්නා. සියලු දේවරුන්ට සදාතනික රැකවරණයක්, සියලු බ්‍රහ්මීන්ට සදාතනික රැකවරණයක් සලසා දුන්නා. ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ විසින් වදාළ ලස්සන දේශනාවක්, ගම්භීර දේශනාවක් ශ්‍රවණය කරන්නටයි අපි දැන් මේ සූදානම් වෙන්නේ. මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ කුද්දක නිකායට ඇතුළත් සුත්ත නිපාතේ කියන ග්‍රන්ථයේ පාරායන වර්ගයට අයත් මෙත්තගු සූත්‍රය. ඔබ දන්නවා පාරායන වර්ගයේ අජිත තිස්ස මිත්තේය ආදී වශයෙන් මහා ශ්‍රාවකයන් වහන්සේලාට ඇතුළත් වූ 80 මහා ශ්‍රාවකයන්ට ඇතුළත් වූ ඒ රහතන් වහන්සේලා කලින් අරහතයට පත් වෙන්න කලින් භාවරී තවුසා ළඟ සිට පැමිණී භාග්‍යතුන් වහන්සේ සොයාගෙන හිතින් ප්‍රශ්න විමසද්දී බුදුරජාණන් වහන්සේ වචනයෙන් උත්තර දුන්නා. මේ ඒක අවස්ථාවකදී මෙත්තගු කියන ඒ අරහතයට පත්වෙච්ච මහා පින්වත් උත්තමයාණන් භාග්‍යතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නවලට භාග්‍යතුන් වහන්සේ ලබා දුන් ගම්භීර පිළිතුරු අපි දැන් එකිනෙක ශ්‍රවණය කරමු. මේ අති මිහිරි ගම්භීර ශ්‍රී සද්ධර්මයේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙත්තගු පුච්චාමිතං භගවා බ්‍රූහි මේතං මඤ්ඤාමිතං වේදගුම් භාවිතත්තං. ලස්සන වචනයක් තියෙනවා මෙතන. බුදුරජාණන් වහන්සේ අහනවා භගවත් බුදු සමිදානනි විමසාලා නෙමි මේ කරුණ. මේ ලස්සන කාරණාවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මම මේක අහන්නේ මා වෙත අනුකම්පාවෙන් පවසාලනු මැනවි. පරතරටම වැඩිය, දහමේ පරතරට වැඩිය දියුණු කරුව සිතකින් යුතු. මෙතන ලස්සන වචනයක් භාවිතා කළා බුදුරජාණන් වහන්සේට වේදගුම් භාවිතත්තං කියලා. භාවිතත්ත කියලා කියන්නේ වඩපු සිත් ඇති. එතකොට බුදුරජාණන් වහන්සේගේ සිත උන්වහන්සේ සම්පූර්ණයෙන් වඩලා පිරිසිදු කරලා චිත්තානුපස්සනාව තුළ පිරිසිදු භාවයට පත් වෙලා රාග, ద్వේෂ, මද, මාන, මෝහ සියලු අකුසල ධර්මයන් සාමුලින්ම නැති කරලා උන්වහන්සේ ප්‍රතිඥා දුන්නා
දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ කිසි කෙනෙකුට කිසි දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට ශ්‍රමණක් බ්‍රාහ්මණ කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ සිතේ අල්ප මාත්‍ර අකුසලයක් තියෙනවා කියලා කරුණ සහිත ඔප්පු කරලා පෙන්නන්නට බෑ. ඒ බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥානයක් විශාරදව බය නැතු ඕනෑම තැනක ප්‍රකාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ මට්ටමට සියලු කෙලෙසුන්ගෙන් සාමුලින්ම වෙන් වෙච්ච භාවිතත්තං හොඳට වඩන ලද සිත් ඇති වඩන ලද කය ඇති කායික ක්‍රියාවේ පිරිසිදුභාවයේ සම්පූර්ණයෙන්ම පිරිසිදු බවට පත් වෙච්ච වචනේ සම්පූර්ණයෙන් පිරිසිදු බවට පත් වෙච්ච ඒ කියන්නේ වචනේ සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේගේ මුවෙන් පිට වෙන සෑම වචනයක්ම අර්ථාන්විතයි. සියලු සකල විද ලෝක ප්‍රජාවටම සියලු සත්වයින්ටම යහපත සලසන ගම්භීර වචන එක දහම් පදයක මරුපරදවා රහතුන් දහසක් වැඩ සිටින්නා වූ අති මිහිරි ගම්භීර වදන් වලින් යුතු බුදුරජාණන් වහන්සේගේ වඩන ලද සිතින් සිතලා වඩන ලද වචනයෙන් පිටවන මිහිරි වචනය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කය වඩලා කය සම්පූර්ණයෙන්ම වඩලා සම්පූර්ණයෙන් අවබෝධ කරලා කයි යථාර්ථයේ කයි ස්වභාවයේ සම්පූර්ණයෙන් අවබෝධ කරලා අතීත වශයෙන් ලැබිච්ච කය සසර පුරාවට අනාගත වශයෙන් මේ සත්වයෙන් ලබා යන කයි ස්වභාවයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරපු අපගේ ශාස්ත්‍රඥ වහන්සේ භාවිතත්තං වඩන ලද සිත් ඇති වඩන ලද කය ඇති වඩන ලද වචන ඇති බුදුරජාණන් වහන්සේගෙන් දැන් මේ අහන්නේ මෙත්තගු කුතෝනු දුක්ඛා සමුදාගතයිමි ස්වාමීනි භාගතුන් වහන්සේ මේ යම්තා දුකක් ඇද්ද මේ ලෝකේ ඒ සියලු දුක් ඒකේචි ලෝකස්මින් අනේක රූපා නොඑක් ස්වභාවයෙන් යුතු යම්තා දුක් ඇද්ද මේ සියලු දුක් හටගන්නේ කොහොමද? කොතැනකින්ද මේ දුක් හටගන්නේ? ඉපදීමේ දුක වේවා මව් කුසේ ලගින දුක වේවා බිත්තරයක් අස්සේ ලගලා විදෝන දුක්ඛන්දරාව වේවා බලන්ට දෙයක් නැතුව අහන්ට දෙයක් නැතුව මව් කුස වෙනතුමින් තැම්බි විදෝන විඳවිල්ල ඊළඟට මව් කුසේ සිටිද්දී විදෝන මව් කුස වෙනතුමින් තැම්බි විදෝන විඳවිල්ල වගේම බලන්න දෙයක් නැතුව අහන දෙයක් නැතුව ඒ වගේම මව් කුසින් බිහි වෙද්දී විදෝන විඳවිල්ල ආදී වශයෙන් ඉපදීමේ දුකද ජරාවට පත් වෙලා මල මූත්‍ර ගොඩේ ඇදගෙන වැටිලා සිහි විකල් වෙලා සිහි කල්පනාව නැතුව අතපය වාරු නැතුව ඇවිද ගන්න බැරුව බලන්න ඇස් දෙක පේන්නේ නැතුව කතා කරද්දී ඇහෙන වචනේ ඇහෙන්නේ නැතිව දිවට රසය දැනෙන්නේ නැතුව කුදු ගැහිලා හැම රැලි වැටිලා අප්‍රිය අමනාප විදිහට විරූපී වෙලා මේ කයක් දුර්වල වෙලා ගිහිල්ලා මේ විදිහට අනේකද විද දුක් විඳින්න හේතුව කුමක්ද? ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ දුක තුල මරණේ දුක ඊළඟට ගල්වලින් ගහලා මරනවා පොළොවලින් ගහලා මරනවා එල්ල මරනවා පුච්චල මරනවා මේ කොයි විදිහකට සීතල නිසා අධික සීතලට මැරෙනවා රස්නේ නිසා අධික රස්නයට මැරෙනවා මේ විදිහට සතුන්ගේ සොරසතුරන්ගේ පහර කාලා නොයෙකුත් දඬුවම් වලින් විඳෝන මේ දුක්ඛන්දරා අතපය කපලා ඊළඟට බෙල්ල කපලා ගල් පහරවල් කාලා පොරු පහරවල් කාලා නොයෙක් ආකාරයෙන් මේ විඳෝන දුක හටගත්තේ කොතනකින්ද? යම් තාක් මානසික පීඩනයක් මානසික දුකක් නම් ගොත් කියා හඬා වැළපෙන යම් දුකක් ඇද්ද? ඊළඟට භෝග සම්පත් විනාශ වෙලා හඬා වැළපෙන දුක් ඥාති වේසණින් හඬා වැළපෙන දුක් කොයිතරම් දුක්ඛන්දරාවක් ආවත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ හැම දුකක්ම කොතනක මුල් වීමින් කුමක් මුල් වීමින් හටගත්තාද කියලා පවසාලන්ට කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් පින්වත්නි සාමාන්‍ය ලෝකයේ කෙනෙකුගෙන් ඇහුවොත් ඒව රෝග පීඩා හට අරගෙන මේ අනේක විද දුක් විඳින්නේ කාරණාව කුමක්ද කියලා නොයෙක් ඒවා කියයි. නොයෙක් ප්‍රශ්න කියාවේ. මේක මේ නිසයි මේක වෙන්නේ. මේ නිසයි මේක වෙන්නේ කියලා
මාරාන්තික වේදනාව විඳවද්දී මාරාන්තික වේදනාව අභියස දුක කරදරේ කම්කටොල්ලට පත් වෙලා යද්දී සමහරු කියයි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඕක මේ ඉබේ වෙච්ච දෙයක් කියයි. නොයෙකුත් කරුණු කියාගෙන යද්දී එක එකිනෙක පැටලි දෘෂ්ටි වලට සිර වෙන ලෝකයාට බුදුරජාණන් වහන්සේ ලස්සන පිළිතුරක් දෙනවා. කුමකින්ද මේ දුක හටගන්නේ? මේ දුක නැති කරන්නේ කොහොමද? දුක නැති කළ දුක ඉක්මවල යන්නේ කොහොමද? සියල්ල අවබෝධ කළ අපගේ ශාස්ත්‍රුන් වහන්සේට නිසි පිළිතුරක් තියෙනවා. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ නිසි පිළිතුර ලබා දෙනවා. දුක්ඛස්ස වේමං පබවං අපුච්චසි තන්තේ පවක්ඛාමි යතා පජානං. බුදුරජාණන් වහන්සේ වදාරනවා සැබවින්ම පින්වත් මෙත්තගු ඔබ මාගෙන් අසා සිටියේ දුක උපදින හේතුව ගැන ඔබ මාගෙන් අසා සිටියේ දුක උපදින හේතුව මා ඔබට පවසන්නම්. දුක උපදින්න හේතුව ලස්සන වචනකින් උන්වහන්සේ එක වචනකින් සියලු දුකට හේතුව භාගතුන් වහන්සේ පෙන්නනවා. උපදි නිධානා භවවන්ති දුක්ඛා උපදි නිධානා පභවන්ති දුක්ඛා. මෙත්තගු යම්තාක් මේ දුක ගැන කතා කරනවද ඒ සෑම දුකකටම හේතුව මෙන්න මේකයි. මේ ලෝකයේ තුල පවතින නොඑක් ස්වરૂපයෙන් සැකසුන මේ දුක් රස උපදින්නේ සකලස් කර්මයන් තුලිනි. එතකොට බුදුරජාණන් වහන්සේ එක වචනකින් පෙන්නනවා උපදි නිදානා පබවන්ති දුක්ඛං ඒකේචි ලෝකස්මින් අනේක රූපා. නොඑක් ස්වરૂපයෙන් මාරාන්තික වේදනා විඳවන යම්තාක් වේදනා ඇද්ද? ඊළඟට ගින්නේ පිච්චි විඳවන වේදනා ඇද්ද? පිළිකා අංශභාගය වගේ දේවල් ඇදලා ඇස් රෝග, කන් රෝග, heart attack ආදී නොයෙක් පිළිකා බගන්ධරා ආදී නොයෙක් රෝග පීඩා වලින් විඳවන වේදනා ඇද්ද? ඊළඟට ඉපදීමේ දුක, ජරාවට පත්වීමේ දුක, ශෝක වැළපීම්, දුක් දුම්නස්, සුසුම් හෙලීම් ආදී අනේක විද දුක් කරදර කම්කටොළු යම්තාක් ඇද්ද? ඥාති විවසනයෙන් ආදී වශයෙන් යම්තාක් විඳෝන වේදනා ඇද්ද? මේ සියලු වේදනාවන්ට හේතුව සකලස් කර්මයන්. සකලස් කර්මයන් කියලා කෙලෙස් සහිත කර්මයන්. කෙලෙස් සහිත කර්මයන් කියලා කියන්නේ රාගයේ මුල් වෙලා, ද්වේෂයේ මුල් වෙලා, එක කිරීම, පලි ගැනීම, ක්‍රෝධ කිරීම, වෛර බැඳීම, බද්ධ වෛර බැඳීම ආදී යම්තාක් අකුසල ඇද්ද? අකුසල සිතිවිලි ඇද්ද? අකුසල චිත්තයන් ඇද්ද? ඒ අකුසල චිත්තයන් මුල් කරගෙන සසර පුරාවට යම්තාක් කර්ම රැස් කරගත්තාද? ඒ චේතනා පහල කරලා පාපී කර්මයන් රැස් කරගත්තාද? ඒ කර්මයට අනුව සකස් වෙලා එනවා අපිට මේ ජීවිතේට ඉපදීම. ඒ කර්මාන රූපව මනුස්ස ලෝකයට එන්න කෙනෙකුට කර්ම රැස් වෙලා තියෙනවා නම් කෙලෙසාගත කර්මයේ සකස් වෙලා තියෙන්නේ මනුස්ස ලෝකෙට එන්න නම් ඒ මනුස්ස ලෝකයට ගැලපෙන විදියට ඇස් දෙක හම්බෙලා බුදුරජාණන් වහන්සේ වදාලා චක්කුම් භික්කවේ පුරාණං කම්මං අபிසංචේතිතං වේදනීයං දට්ඨබ්බං. මානනී ඇස කියලා කියන්නේ පැරණි කර්මයක්. මේ කර්මයේ හේතුන්ගෙන් සකස් වෙච්ච එකක්, විශේෂයෙන් සකස් වෙච්ච එකක්. මේ කර්මය විශේෂයෙන් සකස් වෙච්ච මේ කර්මය චේතනාත්මකව සකස් වෙච්ච එකක්. කර්මාන රූපෝ චේතනාවෙන් සකස් වෙච්ච රූපයක්. එතකොට මේ ඇහැ හැදිලා තියෙන්නේ මේ ආකාරයට. එතකොට අපිට එකිනෙකාගේ ඇස්වල ස්වභාවයන්, පෙනෙන ස්වභාවයන් වල වෙනස දකින්න තියෙන්නේ මෙන්න මේ හේතුවට. එක එක්කෙනා දකින දේ සමහර විට කෙනෙක් බලනවා සංඝරත්නයේ දෙස. කෙනෙකුට හිත පහදිනවා, තව කෙනෙකුට තරහක් එනවා. ඒ සසරේ රැස් කරගත් කර්මයේ ස්වභාවය. එතකොට ඒ කර්මාන රූපෝ ඇස් දෙකක් ලැබිලා තියෙන්නේ. ඒ කර්මාන රූපෝ ලැබිච්ච ඇස් දෙකෙන් එයා ගත්ත දේ. එයාට කර්මාන රූපෝ ඇස් දෙකට පේන දේ. ඊළඟට කර්මාන රූපෝ ලැබිච්ච කන් දෙක, කර්මාන රූපෝ ලැබිච්ච නාසය, කර්මාන රූපෝ ලැබිච්ච දිව, කර්මාන රූපෝ ලැබිච්ච කය, කර්මාන රූපෝ ලැබිච්ච මනස. ඒ මනස සමහර කෙනෙකුට කර්මාන රූප දැන් අපිට පේන චූල,
කම්මවිභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේ ඇතැම් කෙනෙකුට ප්‍රඥාව පිහිටනවා. ඇතැම් කෙනෙක් දුෂ්ප්‍රඥයි. ඇතැම් කෙනෙකුට හොඳට ධර්මයේ පිහිටනවා. ධර්මයේ තේරෙනවා, වැටහෙනවා. ඇතැම් කෙනෙකුට එහෙම ධර්මයේ තේරෙන්න වැටහෙන්නේ නැහැ. පිනමදි. පින මෝරලා නැහැ. එතකොට මේ හැම එකකටම හේතුව කර්මානුරූප සසරේ ස්වභාවය. එහෙනම් අපේ මේ කයයි කියලා කියන්නේ සසරේ රැස් කරගත්ත කර්මයක ප්‍රතිඵලයක්. මේ S2 කියලා කියන්නේ සසරේ රැස් කරගත්ත කර්මයක ප්‍රතිඵලයක්. යම් ඇසක ඉපදීමක් ඇද්ද, කනක, නාසයක, දිවක, කයක, මනසක යම් උපතක් ඇද්ද, කර්මානුරූපවමයි ඒ උපත සිදු වුනේ. කර්මානුරූප යම් උපතක් ඇද්ද බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුකේ පහළවීමයි, ජරා මරණේ හට ගැනීමයි. මේ දුකේ හට ගැනීම, ජරා මරණේ පහළවීම මේ බලන්ට. එහෙමනම් S2 තමයි මෞකුස හරහා එන ගමන් ඉපදීගෙන එන්නේ. කන් දෙක තමයි මෞකුස හරහා ඉපදීගෙන එන්නේ. නාසය, දිව, කය, මනස තමයි මෞකුස හරහා මේ ඉපදින්නේ. එතකොට මෞකුසේ läගලා දුක් විඳින්නේ අර කර්මානුරූප ගමනේ ඉපදීමේ දුක. මෞකුසේ උණුසුමින් තැම්බි තැම්බි විඳවන්නේ අර කෙලෙස් සහගත කර්මය. එක්ක ඔයාට කර්මී සකස් වෙලා තිරිසන් ලෝකයන්ට එයා බිත්තරයක් අස්සේ ගිහිල්ලා ඉන්නවා. එක්ක ඔයාට කර්මී රැස් වෙලා තෙත් පරිසරයක පණුවෙක් වෙලා ඉපදිලා ඉන්න. එක්ක ඔයාට කර්මී රැස් වෙලා ඕපපාතිකව ගිහිල්ලා නිරේ ඉපදිලා ඉන්න. නිරේ විඳවනවා, අනන්ත අප්‍රමාණ දුක් විඳවනවා. එක්ක ඔයා ඕපපාතිකව ගිහිල්ලා ඉපදිලා ඉන්නවා പ്രേත ලෝකේ. එතකොට പ്രേතෙක් වෙලා අවුරුදු 100,000 ගාණක් කෑම බිඳක් නැතුව සොටු ටිකක් කකා, මල මූත්‍රා ටිකක් කකා, ඔය මල පහ ටිකක් කකා, ගින්නේ පිච්චි පිච්චි සමහර විට බඩගින්නේ පිපාසයෙන් ගැහෙන හදින් යුතුව අනන්ත අප්‍රමාණ දුක් විඳින්මින් പ്രേතයෙකු වෙලා ඉපදිලා ඉන්නවා. එතකොට මේ හැම දුකක්ම තම තමන් විසින් තම තමන් චේතනාත්මකව පහල කරලා සසරේ රැස් කරගත්ත කර්මයක ප්‍රතිඵලයක්. එහෙමනම් යම්තාක් දුක උපදිනවද? ඊළඟට ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක. සමහරුන්ට කැන්සර් එනවා, පිළිකා හැදෙනවා, අංශභාගය හැදෙනවා. කර්මානුරූප ඇහි පෙනෙන ස්වභාවය අඩු වෙලා යනවා. කන් වල ඇහෙන ස්වභාවය අඩු වෙලා යනවා. සමහරුන්ට උපතින්ම කන් ඇහෙන්නේ. සමහරුන්ට විකෘති ස්වභාවය, කයේ විකෘති ස්වභාවය උපතින්ම තියෙනවා. සමහරු ලස්සනයි, සමහරු එච්චර ලස්සන නැහැ, කළුයි. සමහරු හරි ප්‍රියමනාපයි, සමහරු ප්‍රියමනාප නැහැ. මේ හැම එකකටම හේතුව සසරේ චේතනාත්මකව පහල කරගත්ත කර්මය. චේතනා පහල කරලා රැස් කරගත්ත කර්මී ස්වභාවය. එතකොට ඒ ඔක්කොම කර්මයේ රැස්ුනේ කෙලෙස් සහගත ස්වභාවයක් එක්ක. එක්ක ඉරිසියාව, එකට කිරීම, එක්ක පරිගැනීම, එක්ක රාගය, එක්ක ද්වේෂය, එක්ක මෝහය. මේ මොනියම්ම අකුසලයක් කරහා වේවා කර්මයේ රැස් වුණා නම් විඳවන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කෙලෙස් සහගත කර්මය නිසා තමයි මේ දුක් ඔක්කොම හටගන්නේ. මාරාන්තික වේදනා. සමහර කෙනෙකුට මාරාන්තික වේදනාව ගල් වලින් ගහලා මරණ මරණයක්. ඒට හේතුව ඔහු සසරේ ගල් වලින් ගහලා මිනිස්සු මරලා. සමහරලාට එල්ලිලා මැරෙන්න වෙනවා. සමහර විට යා සසරේ එල්ලා මැරෙන්න අනුබල දීලා. සමහරට පිච්චිලා මැරෙනවා. එයා සසරේ පුච්චලා තියෙනවා. සමහර වතුරේ ගිලිලා මැරෙනවා. එතකොට එයා සසරේ කර්මානුරූපව සසරේ යා කලින් ජීවිතයක ගිල්ලලා මරලා තව කෙනෙක්ව. එතකොට මේසා අනේක විද දුක් විඳින්නේ කර්මයක් පිටිපස්සේ වැඩ කරනවා. කර්මානුරූප ගමනක් උරුම කරගත්ත සත්වයාට උරුම වෙච්ච දුක බුදුරජාණන් වහන්සේ දැන් පෙන්වුවේ මේ උපදි නිදාන භවಂತಿ දුක්ඛ. යම්තාක් දුක් හට ගන්නවද හැම දුකකටම හේතුව කෙලෙසාගත කර්මයයි. දැන් මෙයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙත්තගුට යෝවේ අවිද්වා උපදීන් කරෝති. මෙත්තගු හොඳට බලන්ට කියනවා අවිද්ුවන් දුර තිබෙන්න කෙනා සකෙලෙස් කර්මයන් කරයි.
ජීවිත අවබෝධයක් නැති එක්කෙනා අවිද්‍යා සහගත කෙනාට ඇත්ත ලෝකෙ පේන්නේ නැහැ. ඇත්ත ලෝකෙ පේන්නේ නැති කෙනා එයා හැමතිස්සෙම අවිද්‍යා අන්ධකාරයක් ආසේ ඉන්නේ. මේ අනිත්‍ය වූ ලෝකේ සියලු දෙයක්ම නැසී වෙනසී යන ලෝකයක් තියෙන්නේ. මේ ගස් ගල් පවා විනාශ වෙලා යනවා. මහා සාගරේ ගොඩ ගලලා මහා සුවිසල් බිල්ඩින් පවා විනාශ කරගෙන යනවා. බෝම්බ වලින් මිනිසුන්ගේ ජීවිත විනාශ වෙලා යනවා. ගොඩනැගිලි විනාශ වෙලා යනවා. ඊළඟට ඇක්සිඩන්ට් නොඑක ආකාරයේ ඇක්සිඩන්ට් වලින් මිනිස්සු මෙරි යනවා. මෙතෙක් කලකට මේ ලෝකේට යම් කෙනෙක් ඉපදුනා නම් ඒ ඉපදෙච්ච කිසි කෙනෙක් මරණයෙන් අවසන් වෙච්ච නැති ජීවිතයක් නැහැ. හැම කෙනෙක්ම මැරිලා ගියා. අපි හැම කෙනාගේම ස්වභාවයත් මරණයට පත් වෙලා යන එක. ඒකට අනිත් වෙලා යනකොට මේ ලෝකේට ආසාවෙන් ඉඳෙද්දී අපි අඬා තමයි මේ ලෝකෙන් යන්නේ. අපේ ඥාතීන් අඬා ඉඳෙද්දී තමයි අපි මේ ලෝකෙන් යන්නේ. එවෙනම් මේ අනිත්‍ය වූ ලෝකයක් තියෙන්නේ, දුක්ඛිත ලෝකයක් තියෙන්නේ කියලා පේන්නේ. අනිත්‍ය වෙලා යද්දී තමාට ඕන විදිහට මේක නවත්තන්න පුළුවන් කමක් නැහැ. අනිත්‍ය වෙන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ කියලා තමාට අවබෝධයක් නැහැ. දුක තමා කරා එද්දී ඒ දුකින් දුක වැළඳ ගන්නවා මිසක් දුක තමාගේ වශයෙන් පවත්තන්ට බෑ. මේ දුක වෙනස් වෙලා යන එකක්, තමාට ඕන විදිහට තියන්න බැරි අනාත්ම වූ දුකක් තියෙන්නේ කියලා අවබෝධයක් නැහැ, වැටහීමක් නැහැ. අසුභ වූ ලෝකේ මේ කයේ කෑලි කෑලි අරගෙන බැලුවොත් දැන් කයේ හැමින් වහලා තියෙනකන් සුභ ස්වરૂපයෙන් පේනවා. හැම ඇරිච්ච ගමන් කයේ අසුභ ස්වභාවය මලමිනිය දිහා බලන්නටවත් කැමති නැහැ. දවස් 3-4ක් ගත වෙලා සතියක් විතර ගත වෙච්ච මලමිනියක් බලන්නටවත් කැමති නැහැ. ඒ තරමටම පිළිකුල් කරනවා. වැසිකිලි කැසිකිලි ගිහිල්ලා සුද්ධ පවිත්‍ර නොකරොත් එimhe වැසිකිලි කැසිකිලි ආයි පැත්ත පලාත කෙනෙකුට යන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඒ තරමටම අපිරිසිදු වෙලා යනවා. එතකොට මේ අසුභ ලෝකයේ සුභ සංඥාවෙන් දකින්නේ අවිද්‍යාව නිසා. ජීවිත අවබෝධයක් නැති ලෝකයේ ස්වභාවය දුක්ඛිත ලෝකයේ සැප ස්වરૂපයෙන් දකිනවා. අනිත්‍ය ලෝකයේ නිට්ටය ස්වરૂපයෙන් දකිනවා. ඊළඟට අනාත්ම ලෝකේ තමාගේ වශයෙන් පවත්තන්ට බැරි ලෝකේ තමාගේ වශයෙන් පවත්තන්ට පුළුවන් විදිහට දකිනවා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ විදිහට අනිත්‍ය ලෝකේ නිට්ටය වශයෙන් දකින්න කෙනා සැප හොය යනවා මේ ලෝකේ. අනිත්‍ය ලෝකේ නිට්ටය කරන්න මහන්සි අරගෙන සැප හොය යනවා. දුක්ඛිත ලෝකේ සැප ස්වરૂපයෙන් හඳුනාගෙන ඒ සැපය හොය යනවා. කාමී පස්සේ දුවනවා, සැපේ හොය. අසුභ කයක් පසුපස දුවනවා. අසුභ කයක් මාරගෙන මේ සැපයක් හොයා රාගයට මුසපත් වෙලා අකුසල් රැස් කරනවා. අවිදු අඳුරු තිබෙන කෙනා සකලෙස් කර්මයන් කරයි. කෙලෙස් සහගත කර්මයන් රැස් කරනවා. ආයමත් චේතනා පහල කර සත්තු මරමර හොරකම් කර වැරදි කාමසේනිට පෙළඹි ආයමත් කර්ම රැස් කරනවා. බොරු කියා කේලම් කියා පරස වචන කියා හිස් වචන කියා මත්පැන් මත්ද්‍රව්‍ය වලට මේ හසු වෙලා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් කෙලෙස් සහගත කර්මයන් රැස් කරයියෝ. ඊළඟට අනුන්ගේ දේවල් වලට ආසා කරමින් ද්වේෂයෙන් වෛරයෙන් බද්ධ වෛරයෙන් පලිගනිමින් බයිද්ද වෛර සහගත සිතවිලි සිතා ඒරිසියා සහගත සිතවිලි සිතා එකට එක කෙරීම මසුරුකම් පලිගැනීම ක්‍රෝධ කිරීම රණ්ඩු ඇල්ලීම ගහමරා ගැනීම ආදී නොඑක ආකාරයේ අකුසල් අනුන්ගේ දේවල් වලට ආසා කිරීම අවිජ්ජාව අර වගේ දේවල් මට තියෙන නම් හොඳයි අරයට විතරක් ඇයි මේවා මට නැත්තේ ඇයි මේවා අමනාපයෙන් කුඩු කේඩුකම් කර අනුන්ගේ දේවල් වලට ආසා කර මසුරුකමින් වාසී කරන කෙනාට සකලස් කර්මයන් තමයි රැස් වෙන්නේ. අර අනිත්‍ය ලෝකේ අනිත්‍ය වෙලා යද්දී ඔහු රැස් කරගත්ත කාමයට අනිත්‍ය වෙලා යනවා. අන්තිමට මරණාසන්න වෙද්දී ඔහුට යන්න වෙන්නේ අර කාමයන්ගෙන් තෘප්තියටපත් වෙලා නෙවෙයි. ආසාව සංසිඳිලා නෙවෙයි. මේ ලෝකේ මැරිච්ච කිසි කෙනෙක් මේ ලෝකේ තෘප්තියටපත් වෙලා මැරිච්චයි නෑ. පිරිනුවම් පාපු රහතන් වහන්සේලා විතරයි තෘප්තියටපත් වෙලා ලෝකේ කාමයේ අතහැරලා සුවසේ පිරිනුවම් පාවදාලේ.
අනෙක් සියලු දෙනාම මැරිලා ගියේ හිස් අතින්මයි. අනෙක් සියලු දෙනාම මැරිලා ගියේ ජීවිතේ පිළිසරණක් ලබාගෙන නෙවෙයි. අනෙක් සියලු දෙනා සෝතාපන්න නෝ, සකදාගාමී නෝ, අනාගාමී නෝ සියලු දෙනා පිළිසරණක් නැතුවමයි මරණයටපත් වෙලා ගියේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ නිර්මල ධර්මයේ තියෙද්දිත් අපි හිස් අතින් මරණයටපත් වෙන්න ඕන නැහැ. බුදුරජාණන් වහන්සේ දැන් පෙන්වුවා අපිට අවිදු අඳුර තිබෙන කෙනා සකලස් කර්මයන් කරයි නුවණ නොමැති ඒ උදවිය. ඒ ජීවිත අවබෝධයක් නැහැ, ප්‍රඥාවක් නැහැ. මේක පෙන්වනවා යෝවේ අවිද්‍යා උපදීන් කරෝති පුනප්පුනං දුක්ඛ මුපේති මන්දු. ජීවිත අවබෝධයක් නැති මන්දව කෙනා පුනප්පුනං දුක්ඛ මුපේති, ආයමත් දුකම රැස් කරනවා, ආයමත් දුකටම එනවා. නුවණ නොමැති ඒ උදවිය දුකටම පැමිණේ යලි යලි. ආයමත් ඉපදීමේ දුකට ගොදුරු වෙවි ආයමත් මව කුසහරා බිත්තරයක් අස්සේ හරි එක්ක තෙත් පරිසරයක හරි එක්ක උපපාතිකව හරි උපතක් කරා ගිහලා ඉපදීමේ දුකට ගොදුරු වෙනවා. ජරා මරණ දුකට ගොදුරු වෙනවා. ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් හරහා මේ දිගු සසර ගමනේ කෙලවරක් නොපෙනෙන සසර ගමනේ අනන්ත අප්‍රමාණ දුක් විඳමින් ගල් පහරවල් කකා මෙරි මෙරි පොළු පහරවල් කකා මෙරි මෙරි බෙල්ලේ වැලදාගෙන පීඩාවට පත් වෙලා අධික වෙහෙසට පත් වෙලා ජලයේ ගිලිලා මෙරි මෙරි ගිනි තියාගෙන මෙරි මෙරි අනන්ත අප්‍රමාණ දුක් විඳෝ යනවා. කිසි කෙනෙකුට හවුහරණක් පිළිසරණක් නැහැ. නිර්මල ධර්මයේ නැති නිසා තස්මාහි ජානං උපදින්න කෛරා දුක්ඛස් ජාති පබවානුපස්සී. බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදීමම මුල් කරගෙන භව දුක ඇති වෙයි මෙලෙසින්. ඉපදීම නිසාම මේ අයරින් භව දුක ඇති වෙනවා. සකලස් කර්මයන් උනාට පස්සේ ආය උපතක් කරා යනවා. මේ දේ දැනගත්ත කෙනා නොකරයි සකලස් කර්මය. මේක හරියට දැනගත්තොත්, හොඳට තේරුම් ගත්තොත් එයා කර්මයක් රැස් වෙන්න ඉඩ තියන්නේ. චේතනාව හොඳට සංවර කරගන්නවා. චේතනාත්මකව වචනයක් පිට වෙන්න දෙන්නේ කෙලෙස් සහගත කර්මයක් රැස් වෙන. චේතනාත්මකව කෙලෙස් සහගත කර්මයක් රැස් වෙන අයුරින් කායික ක්‍රියාවක් පවත්වන්නේ. මානසිකව සිතවිල්ලක් සිතන්නේ නැති මට්ටමට එයා හදා ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ආය අහනවා මේ මෙත්තගෝ යන්තං අපුච්චම්මි අකිත්තයිනෝ අඤ්ඤන්තං පුච්චාමි තදින්ග බ්‍රූමි කතන්නු දීරා විතරන්ති යෝගං ජාති ජරං ශෝක පරිද්දවංච තම්මේ මුනි සාදු ව්‍යාකරෝති තථාහිතේ විදිතෝ ඒස ධම්මෝ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපට මා අහපු ප්‍රශ්නෙට භාග්‍යතුන් වහන්සේ ලස්සනට උත්තරේ දුන්නා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ආයෙමත් ප්‍රශ්නයක් තියෙනවා. මේකත් පැහැදිලි කරලා දෙන්න. ඉපදෙන දිරමින් සිටිනා ශෝකෙන් වැළපී සිටිනා ඉපදී දිරදිරා යන ශෝකෙන් වැළපී සිටින කෙනා මේ සැඩ පහරත් මැඩගෙන කොහොමද නුවණැති උදවිය මේ දුකින් එතරට යන්නේ. මේ සැඩ පහර කාමයේ කියන්නේ සැඩ පහරක් ගහගෙන යනවා. ආවොනොත් කෙනෙක් නවතින්නේ ගහගෙන යනවා. කාමෝගේ බුදුරජාණන් වහන්සේ වදාළේ කාමයේ නැමැති සැඩ පහරත් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දෘෂ්ටි නැමැති සැඩ පහර. දෘෂ්ටියේ නැමැති කියන්නේ දෘෂ්ටි වලට අහු වෙලා යනවා කියලා කියන්නේ මිනිස්සු සැඩ පහරක් වගේ අහු වෙලා යනවා. වේගින් ගලාගෙන යනවා. එක එක දෘෂ්ටි කලින් කලට මේ මිනිස්යාව යට කරගෙන යන්න නොයේක දෘෂ්ටි ගලාගෙන එනවා. මොනතරම් දෘෂ්ටි එනවද කියන්නේ මිනිස්සු දානේ විපාකයක් පිළිගන්නේ අද කාලේ. දන් දුන්නාම සංඝයාට උපස්ථාන කරපුවාම මහා සෑයකට වන්දනා කරපුවාම වන්දනා විපාකයක් පිළිගන්නේ. බුද්ධ පූජාව පූජා කරපුවාම ඒකේ විපාකය තියෙනවා. පිළිමයකට වන්දනා කරපුවාම මේකේ විපාකයක් තියෙනවා. මේ කිසි දෙයක් පිළිගන්නේ නැති. මෙලවත් තියෙනවා, පරලවත් තියෙනවා. ඕපපාතික සත්‍යය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ නම පහළලා ධර්මය අවබෝධ කළා කියලා මේ කිසි දෙයක් නොපිළිගන්න මට්ටමට මිනිස්සු මිසදිට බවට පත් වෙලා
එතකොට මිනිස්සු මේ දෘෂ්ටි වලට අහු වුණාම ඒ දෘෂ්ටිය නැමැති සැඩපහරට අහු වෙලා ධර්මයෙන් බැහැර වෙලා යනවා. ඒක සැඩපහරක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ගහගෙන යනවා අහු වුණොත් එහෙම ඒකට අහු වුණාම අවිජ්ජාව නැමැති සැඩපහරක් තියෙනවා. අවිජ්ජාවෝගේ සැඩපහරක්. අවිද්‍යාව ජීවිත අවබෝධයක් නැහැ. යන රැල්ලට ගහගෙන යනවා. අනිත්‍ය ලෝකේ නිත්‍ය සංඥාවෙන් බලබලා ගහගෙන යනවා. දුක්ඛිත ලෝකේ සැප ස්වરૂපයෙන් බලබලා මේ සැපේට අහු වෙලා ගහගෙන යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක සැඩපහරක්. එතකොට මේ බිහිසුණු සැඩපහරවල් වලින් එතරට යන්නේ කොහොමද කියලා මුනිදා එය මාහට පවසන්නේ නම් යහපති. අනේ භාග්‍යතුන් වහන්සේ මට මේක පැහැදිලි කරලා දෙනවා නම් හරි හොඳයි. මේ සදාම් ඔබට නම් වැටහි ඇත ඉතා හොඳින් ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට මේ පැහැදිලි කරලා දීපු කරුණ වලින් මට හරි පැහැදිලි. භාග්‍යතුන් වහන්සේට නම් අවබෝධ වෙලා තියෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේක පැහැදිලි කරලා දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා කිත්තයිසාමිතේ ධම්මං දිත්තේ ධම්මේ අනීතියං යං විදිත්වා සතෝචරං තරේ ලෝකේ විසත්තිකා මෙත්තගෝ ලෝයේ යම් දුකක් තියෙනවා නම් කිත්තයිසාමිතේ ධම්මං දිත්තේ ධම්මේ අනීතියං බුදුරජාණන් වහන්සේ වදාලා යම් තාක් දුක් ඇත. දැන් අපි ඉගෙන ගත්තා ඉපදීම් දෙක ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් ආදී වශයෙන් අපි යම් තාක් දුක ගැන කතා කළාද ආන්ගේ සියලු දුක් හොඳට හඳුන ගන්න කියනවා. හඳුනාගෙන එය මැන මේ ඉපදීමේ දුක, මේ ජරාවට පත්වීමේ දුක, මේ මරණ දුක, මේ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් ආදී අනේක විද දුක් පීඩා මේක හොඳට දකින්න කියනවා. සිහිනුවණින් කල් ගෙවමි. හොඳට සිහිනුවණින් කල් ගෙවන්ට සතර සතිපට්ඨානයේ සිහිය පිහිටව ගන්න. කායානුපස්සනාව තුළ සිහිය පිහිටවාගෙන හොඳට බලන්ට කියනවා මේ දුක සකස් වෙන හැටි. කෙලෙස් සහගත කර්මයන් සකස් වෙන හැටි. මේ දුකට ඇලි ඇලි යන හැටි. පංච සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන්ම කියනවා නම් දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයයි. එතකොට මේ පංච උපාදානස්කන්ධයට රූපේට ඇලි ඇලි යන හැටි, වේදනාවට, සංඥාවට, චේතනාවට, විඥාණයට ඇලි ඇලි යන හැටි කායානුපස්සනාව තුළ සිහිය පිහිටව බලන්න. වේදනානුපස්සනාව තුළ සිහිය පිහිටව බලන්න. චිත්තානුපස්සනාව තුළ සිහිය පිහිටව බලන්න. ධම්මානුපස්සනාව තුළ සිහිය පිහිටව බලන්න. මේ විදිහට සිහිය පිහිටව බලන කෙනා තරණය කර දමන්නේය මේ සැඩ තණ්හාදී කඳ. විසත්තිකා කියලා කිව්වේ තෘෂ්ණාව. තෘෂ්ණාව නැමැති සැඩපහර වේගයෙන් ඇහැ හරහා යද්දී, කන හරහා යද්දී, තෘෂ්ණාවෙන් ඇලි ඇලි යද්දී මේ හිතට ග්‍රහණය වෙද්දී තෘෂ්ණාව හිතින් තෘෂ්ණාවෙන් ලෝකේ වැළඳ ගනිද්දී හොඳට සිහි බුද්ධියෙන් බලන්න කියනවා. අනිත් වෙලා යන ලෝකෙට මේ බැඳලා යන හැටි සිහිනුවණින් දකිද්දී එයාට පුළුවන් තමන්ම අත්දකින්න ඒ සදහන් ගැන මේ දැන් ඔබට මං කියා දෙන්නේ. ඔබට දැන් මේ කියා දෙන්න යන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙත්තගු මේ කියා දෙන්න යන්නේ මේ සිහිය පිහිටෝ බලන එකයි. එතකොට අපේ මෙත්තගු මහා මුනිවරයා අහනවා තං වාහං අභිනන්දාමි මහේසි ධම්ම මුත්තම යං විදිත්වා සතෝචරං තරේ ලෝකේ විසත්තික. මහා ඉසිවර මුනිදානන් වහන්සේ ලෝකේ යම් දුකක් තියෙනවනම්, යම් කිසි දුකක් තියෙනවනම් ඒක හඳුනාගෙන සිහිනුවණින් කල් ගෙවමින් මේ ලෝකේ හැසිරෙන ශ්‍රමණයා තරණය කරනවා නම් දුක මේ සැර තණ්හා දියකඳ තරණය කරනවා නම් තමන්ම අත්දකින්න ඒ සිරිසදහම් මා තාදරයෙන් පිළිගන්නවා. භාග්‍යවතුන් වහන්සේ මට කියා දෙන්න කිව්වා කොහොමද මේක තරණය කරලා නැවතිලා තෘෂ්ණාව අවසන් කරන්නේ කොයි ආකාරයටද? ලස්සන උත්තරයක්. මේක ගැඹුරු දේශනාවක්. කොයිතරම් ගැඹුරුද බලන්න. අපේ භාග්‍යවතුන් වහන්සේ හැබැයි ඒ කොයිතරම් ගැඹුරුන දහම් කාරණාව
භාග්‍යවතුන් වහන්සේ එක ගාථාවකින් ඔක්කොම විස්තර කරනවා. බලන්න කොච්චර ලස්සනයිද බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා බලබහිමේ කොච්චර ප්‍රබලද. එක ගාථාවකින් සම්පූර්ණයෙන් සසරෙන් එතරට යන පාර දේශනා කරනවා. යංකින්චි සම්පජානාසි උද්දං අදෝ තිරියංචාපි මජ්ජේ ඒතේසු නන්දින්ව නිවේසනංව පනුජ්ජ විඤ්ඤාණං භවේන තිට්ඨති. ලස්සන ගාතාවක්. අනාගතේ අතීතයේ වර්තමාන කාලයේ අනාගතේ කිසි තැනක අනාගත වශයෙන් සසර පුරාවට කලින් ජීවිතවල වේවා ඊටත් කලින් ජීවිතවල දිගින් දිගට වේවා යම්තාක් අතීත වේවා අනාගත ලෝකයේ ඊළඟට උපදින්න තියෙන ජීවිත වේවා ඊළඟට මෙතනින් අනාගත ජීවිතේ වේවා යම්තාක් අනාගතේ අතීතේ වර්තමාන කාලයේ මේ දැන් සිටින වර්තමාන කාලයේ පේන ලෝකේ ඇහෙන ලෝකේ සුවඳ ලෝකේ රස ලෝකේ පහස ලෝකේ මනෝ ලෝකේ යම් කිසි දෙයක් සැකසී ඇති යමක් වේද යම් කිසි දෙයක් සකස් වෙච්ච දෙයක් තියෙනවද ඒ හැම එකක්ම නුවණින් හඳුනයි නම් ඒ හොඳට සිහි නුවණින් හඳුන ගන්නට කියනවා. උඩ වේවා යට වේවා බ්‍රහ්ම ලෝකවල වේවා දිව්‍ය ලෝකවල වේවා නිරේ වේවා තිරිසන් ලෝකේ වේවා പ്രേත ලෝකේ වේවා මනුස්ස ලෝකේ වේවා යම් කිසි දෙයකට හිත බැඳෙන තෘෂ්ණාවෙන් ග්‍රහණය වන අතීතයේ යමක් තිබ්බාද අතීත වේවා අනාගතයේ යමක් තියෙනවාද ඒ හැම දෙයක්ම හීන වශයෙන් තියෙන එකක් වෙන්න පුළුවන් ප්‍රනීත වශයෙන් තියෙන එකක් වෙන්න පුළුවන් දුර එකක් වෙන්නත් පුළුවන් ළඟ එකක් වෙන්නත් පුළුවන් ඒ හැම එකක්ම හොඳට බලන්න කියනවා ආධ්‍යාත්ම වෙන්නත් පුළුවන් බාහිර වශයෙන් වෙන්නත් පුළුවන් සියුම් වශයෙන් වෙන්නත් පුළුවන් ගොරෝසු වශයෙන් වෙන්නත් පුළුවන් මේ හැම දෙයකම තියෙන ඇත්ත ස්වභාවය හොඳට බලන්න කියනවා බ්‍රහ්ම ලෝකේ ගත්තත් ඒ සියල්ල අනිත්‍යයි දුකයි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි දිව්‍ය ලෝකේ ගත්තත් ඒ සියල්ල අනිත්‍යයි දුකයි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි මනුස්ස ලෝකයේ මේ සියල්ලම අනිත්‍යයි දුකයි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි සතර අපාගත සියල්ලම ඒ සෑම තැනකම තියෙන දුක්ඛිත ස්වභාවය ඒ හැම එකක්ම අනිත්‍ය වෙලා යද්දි දුකට ගොදුරු වෙනවා මාරාන්තික වේදනා විඳෝ මේ සසර පුරාවට ගිය අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳෝ මේ සසර පුරාවට ගිය ගමන ගැන හොඳට බලලා ඒවා ගැන සිතේ තිබෙන මේ බිහිසුණු ගෝර කටුක සසර ගැන සිතේ තිබෙන ආසාවෙන් බැස ගැනීම තෘෂ්ණාවෙන් ග්‍රහණය කරගන්න ස්වභාවය දුරින්ම දුරු කර දවන්ට සහ මුලින්ම නැත්තට නැති කරලා දාන්න අයින් කරලා දාන්න බැහැර කරලා දාන්න අභාවයට පත්වෙන විදියට සහ මුලින්ම අයින් කරලා දාන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම කළොත් විඥාණය නොම පිහිටයි කිසි භවයක එතකොට මේවා අයින් කරන්න නම් ඒ හැම ලෝකිකම දිව්‍ය ලෝක වේවා බ්‍රහ්ම ලෝක වේවා මනුස්ස ලෝක වේවා නිරේ තිරිසන් ලෝක പ്രേත ලෝක යම් තාක් මේ ලෝක ධාතු වල දක්නාලද ලෝකේ යම් තාක් දේවල් ඇද්ද අසනාලද ලෝකේ ආග්‍රහණය කළ ලෝකේ රස විඳින ලෝකේ පහස ලබන ලෝකේ මානසික ලෝකේ යම් තාක් දේවල් ඇද්ද ඒ සියල්ලම හොඳට අනිත්‍ය වශයෙන් බලද්දී ජීවිත අවිද්‍යාව ගැලවිලා යනවා අනිත්‍ය වශයෙන් බලද්දී ජීවිත අවිද්‍යාව ගැලවිලා යනවා දුක් වශයෙන් බලද්දී ඒ හැම එකක්ම අනිත්‍යලා යද්දී දුකට ගොදුරු වෙනවා කියලා බලද්දී හොඳට මේ දුක්ඛිත ස්වභාවයේ ආදීන මේ බලද්දී ඒකට තියෙන තෘෂ්ණාව ගැලවිලා යන්ටම අවිද්‍යාව දුරු වෙලා යනවා අනාත්ම ස්වභාවයේ තමාගේ වසඟේ පවත්වන්න බැරි ස්වභාවයේ මේ ලෝකේ හොඳට බලාගෙන යද්දී හැම තැනක්ම හැම අස්සක් මුල්ලක් නෑරම බලාගෙන යද්දී අනාත්ම ස්වභාවයේ තමාගේ වසඟේ පවත්වන්න බැරි ස්වභාවයේ බලද්දී ගැලවිලා යනවා තෘෂ්ණාව අවිද්‍යාව ගැලවිලා යනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අසුබ වශයෙන් බලාගෙන යද්දී සෑම තැනක්ම සෑම ස්වභාවයක්ම අසුබ වශයෙන් බලාගෙන යද්දී
අවිද්‍යාව ගැලවිලා යද්දී සංඥා විපල්ලාස ටික ගැලවිලා යනවා. සංඥා විපල්ලාස අනිත්‍ය නිට්ටි සංඥාව අනිත්‍ය ලෝකේ නිට්ටි ස්වરૂපයෙන් දකින්න ස්වභාවය, දුක්ඛේ සුඛ සංඥාව දුක්ඛිත ලෝකේ සැප ස්වરૂපයෙන් දකින්න ස්වභාවය, අනත්තේ යත්ත සංඥාව අනාත්ම ලෝකේ ආත්ම සංඥාවෙන් දකින්න ස්වභාවය, අසුභේ සුභ සංඥාව අසුභ ලෝකේ සුභ සංඥාවෙන් දකින්න ස්වභාවය. ඒ සියල්ලම තෘෂ්ණාව ඡය වෙලා යනවා. අවිද්‍යාව දුර වෙලා යද්දී අවිද්‍යාව දුර වෙලා යන්නේ ඒ හැම තැනකම රූපය කෙරෙහි යම් කිසි බැඳීමක් ඇද්දී බැඳීම ගැලවිලා යනවා. රූප උපාදානස්කන්ධය ගැලවිලා යනවා. ඒ වගේම විඳීම කෙරෙහි ඒ හැම තැනකම තියෙන වින්දනයට තෘෂ්ණාව ගැලවිලා යන්නටම අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. එතකොට අවිද්‍යාව ගැලවිලා යනවා. සංඥාව අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. දුක් වශයෙන් අසුභ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න ඕනේ. ඊළඟට හැම තැනකම සංඥාව හඳුනා ගැනීම. ඒ හැම තැනකම චේතනාව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් දකින්න ඕනේ. එතකොට අවිද්‍යාව ගැලවිලා යනවා. ඒ හැම තැනකම විඥානේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අසුභ වශයෙන් දකින්න ඕනේ. ඒ හැම තැනකම තියෙන විඥානේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලාගෙන යද්දී පංචපාදානස්කන්ධේ අවිද්‍යාව ගැලවිලා යනවා. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ දුක කියලා කෙටියෙන් හකුලවා කියන්නේ භාගතුන් වහන්සේ පංචපාදානස්කන්ධ දුක. ඒ පංචපාදානස්කන්ධ දුක ගැලවිලා ගියාට පස්සේ අවිද්‍යා සහගතව තිබිච්ච පටිච්චසම්පාදයේ තුල අවිද්‍යා සහගතව තිබිච්ච සංස්කාරයන් තුල සංඥාවේ අවිද්‍යාව අයින් වෙලා යනවා. චිත්ත සංස්කාරවල වේදනාවේ අවිද්‍යාව දුර වෙලා යනවා. ආස්වාස ප්‍රස්වාසත් එක්ක තිබිච්ච රූපේ අවිද්‍යාව නිරුද්ධ වෙලා යනවා. රූපේ අවිද්‍යාව නිරුද්ධ වෙලා යාමත් සමගම විතක් විචාරත් සමග තිබිච්ච චේතනාත්මකව තිබිච්ච සංස්කාරයන්ගේ අවිද්‍යාව දුර වෙලා යනවා. එතකොට කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළ කමතේ ඔක්කොම අවිද්‍යාව දුර වෙලා යද්දී තෘෂ්ණාව ගැලවිලා යද්දී විඥානේ පිහිටන්න කමත නැතුව යනවා. එතකොට සංස්කාර නිරුද්ධ වීම නිසා නොපිහිටි විඥාණයෙන් පිරිනුවම් පාන්ට සුදුසු විදිහට විඥානේ අවිද්‍යාව නිරුද්ධ වෙලා කිසි තැනක නොපිහිටන විඥානයක් බවට පත් වෙලා විඥානේ නිරුද්ධ වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට කළොත් විඥානේ එහෙම කළොත් පනුජ්ජ විඥානං භවේ නතිට්ඨේ කිසි විටක එහෙම කළොත් විඥානේ නොම පිහිටයි කිසි භවයක මෙලෙසින් කල් ගෙවනා වෙත නොපමාවී සිහිනුවණින් මමත්වයේද බෑරකට මම කියන හැඟීම සහ මුලින් බෑර කරලා ඒ නැනවත් සමනතෙමේ ඉපදෙන දිරමින් සිටිනා ශෝකයෙන් වැළපී සිටිනා මේ සියලුම දුක් දුම්නස් මෙහිදීම අතහරින්නේ. සියලු භව බන්ධන සහිත සියලු දුක් දුම්නස් මෙහිදීම අතහැරලා දානවා. සියලු කෙලෙසුන්ගේ නිදහස් වෙලා විමුක්තියටපත් වෙලා අරහත්ත්වයටපත් වෙලා ඒ රහතන් වහන්සේ පිරිනවම් පානවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතන මෙත්තකු ආනවා මහයිසිවර මුනිදානං වදාළ මේ උතුම් වචන පිළිගන්නෙමි මම සතුටින් ගෞතම බුදු සමිදානන් පාදා දුන් සේක සොඳින් නිකලෙස් වූ අමා නිවන. ඒ නික්ලේශී අමා නිවන ලස්සනට පැහැදිලි කරලා දුන්නා. භගවත් සමිඳුන් සදාහට මේ දුක දුරු කෙරුවසේක ඔබට නම් මේ සදා වැටහි ඇති ඉතා හොඳින්. අනේ භාග්‍යවතුන් වහන්සේට නම් මේ ධර්මයේ මනාකට වැටහිලා තියෙන්නේ. භගවත් මුනි දානනි ඔබ මේ අයරින් පැහැදිලි ලෙස ලස්සනට පැහැදිලි කරලා දුන්නා. යමෙකුට විසඳා දෙන විට සැබවින්නේ සියලු දෙනම හැම දුක දුරු කරන්නේ නාගේන්ද්‍රයාණනි ඔබ වෙතට පැමිණ නමදිමි මම භගවත් සමිඳුන් මාහට ඒ අයුරින් මේ සදහම් පවසත් නම් ඊතා මැනවි. අනේ භාග්‍යවතුන් වහන්සේ ලස්සන ධර්මයක් කාම ලෝකයට ඇලෙන්නේ නැතුව මේ දුකෙන් නිදහස්ලා යන ලස්සන ධර්මයක් දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නවා සාදරයෙන් පිළිගන්නවා කියලා අනුමෝදන් වුණා. දේශනාව අවසන් වෙද්දී මෙත්තගු අරහතයටපත් වුණා.
කොයිතරම් ලස්සනද පින්වතුනි, ලස්සන ධර්මයක් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මෙත්තගුවට දේශනා කළා. මෙත්තගු අරහත්ත්වයට පත් වෙලා ගෞතම බුදුසසුනේ සනාතන පිළිතරන ලැබුවා. එහෙනම් අපටද අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ නිර්මල මේ පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ ගැන හිත පහදවාගෙන මේ ගෞතම බුදුසසුනේ සනාතන රැකවරණය ලබන්ට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින නුවණැසපාදන සිරිස සදාම් දේශනාව සඳහා අනුග්‍රහයකත්වයේ දරන්නේ ස්වශක්ති පෙදෙසේ නිවන්තිඩිය පිළියන්දල පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වත් ටී කුමාරී ජයසේකර මහත්මිය සහ මුල්ලේගම අඹතැන්න පදිංචි තිලිනි කනක්වත් දියණිය විසින් මේ පින්තුන් බලාපොරොත්තු වෙන්නේ රැස් කළ සියලු පින් සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීමට 2020 පෙබරවාරි මාස 8 වන දින හදිසි අනතුරකින් මිය පරලොව ගිය ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික දිනේෂ් කනක්වත් බෑනනුවන්ට සහ මිය පරලොව ගිය පේ.බේ. ජයසේකර පියාණන්ට පින් පිණිස දායකත්වයේ දරූ සියලු පින්වතුන්ගේ නමින් නන් අයරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ගේ නමින් මේ පරලෝකයේ සියලුම ඥාතිත මිත්‍රාදීන්ට පින් පිණිස දායකත්වයේ දරූ සියලු පින්වතුන්ට එම පවුල්වල සියලු පින්වතුන්ට නන් අයරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මාමිුණා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ට පින් අනුමෝදන් කිරීමට ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයින්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වීම පිණිස මේ පින් උපකාර වේවා කියන අදහසින් දායකත්වයේ දරුවා රැස් කළ සියලු පින් සක්දේවිඳුන් ප්‍රධාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ගතිකාර බ්‍රහ්ම රාජය ඇතුළු සියලු බ්‍රහ්මයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ සැපයෙන් සැපයට පත්වෙත්වා. සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මාමිනා වාසී රටවාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരിക පින්වත් දරුවන්ට අනගාരികා මෑණියන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සසර දුකින් අත මිදෙන්නට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ පින්වත් ටී කුමාරී ජයසේකර මහත්මිය ඒ වගේම තිලිනි කනක්වත් දියණිය ඇතුළු ඒ සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකයේ සියලු ඥාතීන්ට දිනේෂ් කනක්වත් මහත්මාට ඒ වගේම පේ.බේ. ජයසේකර පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිතයේ සුවපත් වෙත්වා. සපවත් වෙත්වා. සසර දුක්ඛින් අත මිදෙන්නට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. දායකත්වයේ දරුවේ ටී කුමාරී ජයසේකර මහත්මිය තිලිනි කනක්වත් දියණිය ඇතුළු ඒ පින්වත් සියලු දෙනාට පවුල්වල නිවෙස්වල සිටින සියලු දෙනාට මේ පින්කසේ අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මාදාන සමාජික සියලු පින්වතුන්ට ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට මේ පින්කසේ අනුමෝදන් වෙත්වා. සියලු ඔබ අප සෑම සියලු දෙනාට මේ පින්කසේ අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මෙලොව ජීවිතේ වාසනාවන්ත වෙත්වා. පරලොව සුගතිගාමී වෙත්වා. සසර දුකෙන් අත මිදෙන්නට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.